අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ගිණුම්කරණයේ විෂය ධාරාවේ 13 වන පාඩම් ඒකකය. ඒ තමයි ගිණුම්කරණ අනුපාත. නැතිනම් අනුපාත විශ්ලේෂණය. අපි පසුගිය ඒකක තුලින් හඳුනාගත්තා ගිණුම්කරණ අනුපාත නැත්නම් ගිණුම් මූල ප්‍රකාශන අර්ථකථනය කිරීමේ ශිල්පීය ක්‍රමයක් වශයෙන් ගිණුම්කරණ අනුපාත කියන්නේ මොනවද? ගිණුම්කරණ අනුපාත වර්ග හඳුනාගත්තා. අපි හඳුනාගත්ත ගිණුම්කරණ අනුපාත වර්ග 5ක් පිළිබඳව. මතක ඇති ඔබට එකක් තමයි ද්‍රවශීලතා අනුපාත, ඒ වගේම තෝලන අනුපාත, ඒ වගේම ලාභදායී අනුපාත, ලාභදායීත්ව අනුපාත, ක්‍රියාකාරී අනුපාත සහ ආයෝජකකින් අනුපාත කියලා අනුපාත ප්‍රධාන බෙදීම් අණු වර්ග 5ක් අපි හඳුනාගත්තා. මේන් අපි මේ වන විට අනුපාත වර්ග 3ක් අධ්‍යයනය කළ ඉවරයි. ද්‍රවශීලතා අනුපාත, තෝලන අනුපාත සහ ලාභදායීත්ව අනුපාත සහ ඊට අයිති අනුපාත අණු වර්ග අපි හඳුනාගත්ත පසුගිය ඒකක තුලින්. අපි මෙම ඒකකයේ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතිරි අනුපාත වර්ග දෙක. ඒ තමයි ක්‍රියාකාරී අනුපාත සහ ආයෝජකයන්ගේ අනුපාත. ඒ තුලින් අපි ඉස්සරම අද හඳුනගමු ක්‍රියාකාරී අනුපාත. මුලින්ම අපි ක්‍රියාකාරී අනුපාත යටතේ හඳුනා ගන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සංකල්ප සිතින් අධ්‍යයනය කරමු. ක්‍රියාකාරී අනුපාත හැඳින්වීම හා වැදගත්කම ගැන මුලින්ම අපි හඳුනාගමු. ඊට පස්සේ අනුපාත වර්ග මේ ක්‍රියාකාරී අනුපාත වර්ග ගොඩක් තියෙනවා. අපි අපේ විෂය නිර්දේශලා ඇති කොටස් 4ක් තියෙනවා. ඒ තමයි තොග පිළිවෙටුම් අනුපාතය ගැන අපි කතා කරනවා. තොග රැඳවුම් කාලය ගැන අපි කතා කරනවා. ණයගති පිළිවෙටුම් අනුපාතය ගැන කතා කරනවා. ඒ වගේම ණය එකතු කිරීමේ කාලය පිළිබඳව කතා කරනවා. මේවා සම්බන්ධ ගණනය කිරීම හා සැසඳීම ගණනය කරන ආකාරය ඒ වගේම පෙර වර්ෂ සමග ජංග වර්ෂය හා පෙර වර්ෂ සමග සැසඳීම කරනවා. සමාන ව්‍යාපාර දත්ත සමග සැසඳීම කරනවා. හොඳයි අපි ඉස්සෙල්ලාම එහෙමනම් මුලින්ම ක්‍රියාකාරී අනුපාත කියන්නේ මොනවද කියන එක හඳුනාගමු. ළමයි ක්‍රියාකාරී අනුපාත කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරික වත්කම් වල කාර්යක්ෂමතාවය මැන බැලීම සඳහා පිළිල කරන අනුපාත. මේවට පිරිවැටුම් අනුපාත කියලාත් කියන්නට පුළුවන්. වත්කම් වල කාර්යක්ෂමතාවය. ඉතින් වත්කම් කියවම තොග වත්කම, ඒ වගේම ණයගති වත්කම, ඒ වගේම මුළු වත්කම් මේ ආදී කාර්යක්ෂමතාවය මැන බැලීම සඳහා සකස් කරන අනුපාත තමයි මේ ක්‍රියාකාරී අනුපාත කියලා කියන්නේ. විශේෂයෙන්ම කළමනාකාරීත්වයට සිය කළමනාකරන තීරණ ගැනීම සඳහා මේ ක්‍රියාකාරී අනුපාත ඔස්සේ අපි ගණනය කරන අනුපාතවල ඉලක්කම ඒ විශ්ලේෂණය ඉතාමත් වැදගත් වෙනවා. ඒ බලන්න. මෙම අනුපාත මගින් ආයතනයක වත්කම් කළමනාකරණය සහ භාවිතය ඇති කාර්යක්ෂමතාවය ඇගයීමට ලක් කළ හැකිය. එනම් කොටස් හිමියන්ගේ සහ නහිමියන්ගෙන් ලබාගත් සියලුම අරමුදල් වත්කම් වල ආයෝජනය කර ඉහළ විකුණුම් මට්ටමක් සහ ලාභයක් අපේක්ෂා කිරීමක් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඉහළ ලාභයක් සහ විකුණුම් මට්ටමක් වත්කම් වලින් ඉපෙහි හැකි වන්නේ හැක්කේ පොදු කාර්යක්ෂමතාවයකින් එම වත්කම් යොදවා ගන්නා විට පමණයි. මෙම අනුපාත පිරිවැටුම් අනුපාත වශයෙන්ද හඳුන්වනවා. වත්කම් වල කාර්යක්ෂමතාවයේ මැනීම සඳහා පහත සඳහන් මෙහෙයුම් අනුපාත ගණනය කළ හැකිය. පැහැදිලිනේ? වත්කම් වල ආදායම් පෙවීමට සාපේක්ෂව වත්කම් වල කාර්යක්ෂමතාවය කවර ආකාරයකින් යොදවාගෙන තිබෙනවාද කියන එක මැන බැලීම සඳහා සකස් කරන අනුපාත තමයි අපි මේ ක්‍රියාකාරී අනුපාත කියලා කියන්නේ. මෙතෙන්දී ක්‍රියාකාරී අනුපාත ගණනාවක් තිබෙනවා. අපි විෂය නිර්දේශ අනුව තොග පිළිවෙටුම් අනුපාතය හඳුනා ගන්නට ඕනි. තොග රැඳවුම් කාලය හඳුනා ගන්නට ඕනි. ඒ වගේම ණයගති පිළිවෙටුම් අනුපාතය හඳුනා ගන්නට ඕනි. ණයගති එකතු කිරීමේ කාලය, ණය එකතු කිරීමේ කාලය හඳුනා ගන්නට ඕනි. නව විෂය නිර්දේශයට අනුව නම් ඔය අනුපාත 4 තමයි අපට අධ්‍යයනය කරන්න තිබෙන්නේ ක්‍රියාකාරී අනුපාත වශයෙන්. නමුත් මම ඊට අමතරව තව එක අනුපාතයක් කතා කරනවා වත්කම් පිළිවෙටුම් අනුපාතය පිළිබඳවත්. මොකද මෑත වසරවල පසුගිය 2010න් පස්සේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයක් අපි සාමාන්‍යයෙන් කරනකොට ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රවල ගණන් විසඳීමේදී මේ වත්කම් පිළිවෙටුම් අනුපාතය ඇතුළත් වෙලා තියෙන ගණන් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දල වශයෙන් අවුරුදු 7-8ක පහුගිය ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සාකච්ඡා අධ්‍යයනය කරනකොට අපිට ඒ ගණන් සෑදීම පහසු වීම කරවීම සඳහා මේ නව නිර්දේශ 2017 සිට ක්‍රියාත්මක කරන නව නිර්දේශයේ ඇතුළත් වෙලා තියෙන ක්‍රියාකාරී අනුපාත වර්ග 4ක් වුණාට මම වත්කම්
මුළුවත්කම් පිරිවැටුම් අනුපාතයත් නැත්නම් මුළුවත්කම් පිරිවැටුම් ගැනත් අපි කතා කරමු. විශේෂයෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර හඳුනා ගැනීම සඳහා ඒක දැනුම තිබුණා කියලා අපිට අපතේ යන්නේ නැහැ. ඒ ප්‍රයෝජනවත් වන නිසා. හොඳයි. මේ අනුපාත ගැන අපි එකිනෙක කතා කිරීම කරමු. මුලින්ම තොග පිරිවැටුම් අනුපාතය. මේක ඉතාමත් වැදගත් අනුපාතයක්. තොගය කියන වත්කමේ කාර්යක්ෂමතාවය තමයි මේකෙන් මෙන්න බැලීම කරන්නේ. මේකේ තේරුම නම් ඇත්තටම යම් ගිණුම් කාලච්ඡේදයක් තුලදී නැත්නම් වර්ෂය තුලදී තොගය විකුණුම් බවට පත්වී ඇති වාර ගණන මැන බැලීම සඳහා පිළියෙල කරන අනුපාතය අපි හඳුන්වනවා තොග පිරිවැටුම් අනුපාතය කියලා. තොගය විකුණුම් බවට පත් වූ වාර ගණන. තොග වර්ෂය තුල තොගය කී වතාවක් විකුණුම් බවට පරිවර්තනය වෙලා තිබෙනවද? ඒ මැනීම සඳහා පිළියෙල කරන අනුපාතය අපි කියනවා තොග පිරිවැටුම් අනුපාතය කියලා. මේ මැනීම සඳහා අපි යොදාගන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක. විකුණුම් කියන ඉලක්කම වෙනුවට අපි ගන්නේ විකුණු බඩුවල පිරිවැය. මොකද විකුණුම් කියන ඉලක්කම විකුණුම් මිලානුව නිතර වෙනස් වෙන්න පුළුවන්. නමුත් විකිණීම් පිරිවැය තමයි ඊට අපි ඒ සඳහා යොදා ගැනීම කරන්න. අපිට ඕනේ තොගයේ විකුණුම් බඩපත් වූ වාර ගණන සොයා ගැනීම කරන්නනේ. කොතරම් තොගේ කී වතාවක් වර්ෂය තුළ විකුණුම් බවට පරිවර්තනය වූවාද? ඒ සඳහා අපි විකුණුම් වෙනුවට යොදාගන්නේ විකුණුම් බඩුවල පිරිවැය. විකුණුම් පිරිවැය. ඒ වගේම තොගය කියලා අපි ගන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය කියලා කිව්වහම වසර පුරාවට පැවති සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය අපි ගණන් බලන්නේ අවුරුද්ද මුල කාලච්ඡේදයේ මුල පැවති තොගය සහ කාලච්ඡේදයේ අග පැවති තොගය සාමාන්‍ය. අවුරුදු මුල තොගයට අග තොගය එකතු කරලා දෙකෙන් බෙදෙනවා. ඒ උත්තර තමයි අපි කියන්නේ සාමාන්‍ය තොගය කියලා. යම්කිසි අවුරුද්දක සාමාන්‍ය තොගයේ හැවිස්සවීම සඳහා අවුරුද්ද මුල තොගයේ දීලා නැති අවස්ථාවක අග තොගය විතරක් නම් තිබෙන්නේ. එතින්ද සාමාන්‍ය තොගයේ වශයෙන් අපි ගන්නේ අග තොගය පමණයි. කියන්නේ මුල තොගයේ ධන අග තොගයේ ඉලක්කම් දෙකම තිබුණොත් ඒ දෙකේ එකතුව බෙදීම දෙක ඉලක්කම් දෙකක්නේ. ඒතර අග තොගයේ විතරක් නම් තියෙන්නේ අග තොගයේ බෙදීම එක. ඒතර ඒකම තමයි වෙන්නේ. සාමාන්‍ය තොගයේ වෙන්නේ. පැහැදිලි නේද? මුල තොගයේ අග තොගයේ දෙකම තිබ්බහම මුල තොගයේ ධන අග තොගයේ බෙදීම දෙක ඉලක්කම් දෙකක් ගත්ත නිසා දෙකම බෙදෙනවා. අග තොගයක් විතරක් තියෙන අවස්ථාවක සාමාන්‍ය තොගය ගන්න අග තොගයේ බෙදීම එකයි. එහෙනම් අග තොගයම තමයි සාමාන්‍ය තොගය බඩපත් වෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. මේ බලන්න තොග පිරිවැටුම් අනුපාතය මගින් ආයතනයේ භාණ්ඩා සේවා නිෂ්පාදනය හා විකිණීමේ කාර්යක්ෂමතාවය පෙන්වුම් කරයි. එනම් වර්ෂය තුළ තොගය විකුණුම් බවට පත් වූ වාර ගණන මේ මගින් පෙන්වුම් කරනවා. මේ ගණනය කරන්නේ මෙහෙමයි. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය යනු ආරම්භක තොගය සහ අවසන් තොගයේ සාමාන්‍ය අගයයි. දැන් මෙතෙන්දී ආයතනයක තොග පිරිවැටුම් අනුපාතය ඉහළ අගයක් ගැනීම තුලින් පෙන්වුම් කරන්නේ තොගයේ විකුණුම් බවට පත් වෙන වාර ගණන වැඩි කියන එකයි. ඒක යහපත් තත්ත්වයක්. තොගේ ඉතා ඉක්මනට විකුණුම් බවට පත් වෙනවා. මෙයාගේ ඉහළ යාම යහපත්. මෙයාගේ පහළ යාමෙන් පෙන්වුම් කරන්නේ පහළ අගයක් ගැනීමෙන් පෙන්වුම් කරන්නේ තොගේ විකුණුම් බවට පත් වෙන වාර ගණන අඩුයි කියන එකයි. ඒක තොගේ කාර්යක්ෂමතාවය අඩුයි. විකුණුම් කාර්යක්ෂමතාවය අඩුයි කියන එකයි. මේ අගේ ඉහළ අගයක් පවත්වාගෙන යාම කළමනාකරණය හැම වෙලාවෙම උත්සාහ කරන දෙයක්. හොඳයි. ඔය තමයි තොග පිරිවැටුම් අනුපාතය. මේ තොග පිරිවැටුම් අනුපාතය ගණනය කිරීම තුලින් අපට ඊළඟ අනුපාතය සොයා ගන්න පහසු වෙනවා. ඒ තමයි තොග රැඳවුම් කාලය. ඉතින් තොග පිරිවැටුම් අනුපාතයේ භාවිතයට ගනිමින් තොග රැඳවුම් කාලය පහසඳාන ආකාරයට ගණනය කළ හැකිය. දැන් අපි දන්නවා තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ මොකක්ද කියලා නේද? තොගය විකුණුම් බවට පත් වූ වාර ගණන පෙන්වුම් කරන අනුපාතය. සොයා ගන්න හොඳට මතක තියාගන්න විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය දීලා නැත්නම් අග තොගය. හරි නේද? හොඳයි. ඊළඟට තොග රැඳවුම් කාලය. තොග රැඳවුම් කාලය කියන එකෙන් අදහස් කරන්නේ ගබඩාවට ලැබුණු තොගයක් ගබඩාව තුළ කොපමණ කාලයක් තිබෙනවද? නේවාසිකව තිබෙනවද කියන එක හඳුනා ගැනීම සඳහා හදන අනුපාතය. මේකට තොගය ගබඩාව තුළ නේවාසිකව පවතින කාලය. දැන් ව්‍යාපාරයක් තොගයක් ගෙනාම කොපමණ කාලයක් අපි ළඟ රැඳී තිබෙනවද? තොග රැඳී තිබෙන කාලය. තොග නේවාසිකව පවතින කාලය. අපි කියනවා තොග රැඳවුම් කාලය නැත්නම් තොග නේවාසික කාලය කියලා. දැන් මෙතින්දි ව්‍යාපාරයක තොග නේවාසික කාලය වැඩි කියන්නේ දැන් මේ කළමනාකරන ඉතාමත් වැදගත් වන තත්ත්වයක් මේක තොරතුරක් මේක. තොග නේවාසික කාලය වැඩි කියලා කියන්නේ තොගේ විකුණුම් බවට පත් වෙන වාර ගණන අඩුයි කියන එකයි. ඒතර තොග ගබඩාව තුළ නේවාසික කාලය වැඩි වෙනකොට තොග පවත්වාගෙන යාමේ වියදම වැඩි වෙනවා. තොග ආරක්ෂා කර ගැනීමේ වියදම වැඩි වෙනවා. තොග ගබඩා කිරීමේ වියදම වැඩි වෙනවා. මේක මේ අනුපාතයේ පහ අඩු වන තරමට තොග ඉතා ඉක්මනට විකුණුම් බවට පත් වෙනවා. වගේම තොග ගබඩාව තුළ තොග රැඳෙන කාලය අඩුයි.
තොර තොග පිරටුම් අනුපාතයෙන් උත්සාහ කරන්නේ වර්ෂයක් තුළ තොගේ විකුණුම් බවට පත්වීම වාර ගණනනේ. ඒ වාරේ කොතරම් කාලයක්ද කොපමණ කාලයකට වරක්ද තොගේ විකුණුම් බවට පත්වෙන්නේ කියන එක තමයි තොග රැඳවුම් කාලය තුලින් පෙන්වුම් කරන්නේ. තොගේ විකුණුම් බවට පත්වෙන්නේ කොයිතරම් කාලයකට සැරයක්ද? මාසික සැරයක්ද, සුමානකට සැරයක්ද, දින 50කට සැරයක්ද ආදී වශයෙන්. තොග පිරටුම් අනුපාතයෙන් විකුණුම් බවට පත් වූ වාර ගණන තොග නේවාසික කාලයෙන් තොගේ විකුණුම් බවට පත්වන ගතවන කාලය. මේ දෙකම එකම වගේ පෙවුනට වෙනස් ඉලක්කම් දෙකක්. මේක සොයා ගන්න අපට ක්‍රම දෙකකට පුළුවන්. එකක් තමයි තොග රඳවාගෙන තබා ගැනීමේ කාලය අපිට දින වලින් ගන්න පුළුවන්, මාස වලින් ගන්න පුළුවන්. දින වලින් ගන්නවා නම් වර්ෂයේ දින ගණන බෙදනවා තොග පිරවටුම් අනුපාතයෙන්. සාමාන්‍යයෙන් තොග අනුපාත පාඩම වලදී වර්ෂයේ දින ගණන දින 365ක් වුණත් අපි පහසුව සඳහා අපි ගන්න දින 360ක් කියලා. එහෙම දුන 365 60 අතර ලොකු වෙනසක් නැහැනේ. ගණනය කිරීම පහසුවට සාමාන්‍ය භාවිතයේ පහසුවට අපි ගන්න දින මේ වර්ෂයකට දින 360ක් කියලා. ඒ නිසා තොග රැඳවුම් කාලය තොග නේවාසික කාලය අපිට හොයාගන්න පුළුවන් වර්ෂයේ දින ගණන හෙවත් 360 බෙදීම තොග පිරවටුම් අනුපාතය. අපි කලින් ගණනය කළ ආකාරයේ තොග පිරවටුම් අනුපාතය බෙදනවා වර්ෂයේ දින ගණනින්. උතර තොග රැඳවුම් කාලය දින වලින් එනවා. මෙතන වර්ෂයේ මාස ගණන බෙදීම තොග පිරවටුම් අනුපාතය කියලා ගත්තොත් තොග රැඳවුම් කාලය මාස වලින් එනවා. සාමාන්‍යයෙන් දින වලින් ගත්ත එක පහසුයි. ඒ වගේම තොග රැඳවුම් කාලය හොයාගන්න පුළුවන් තව ක්‍රමයක් තිබෙනවා. සාමාන්‍ය තොගේ බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 360. දැන් අපි තොග පිරවටුම් අනුපාතය හොයාගත්තේ කොහොමද? විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගේ. ඒක අනිත් පැත්ත පෙරනවා. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගේ වෙනුවට සාමාන්‍ය තොගේ බෙදීම විකුණුම් පිරිවැය. ඒ උත්තරේ වැඩි කරනවා දින ගාණෙන්. වර්ෂයේ දින ගණන හෙවත් 360න්. ඒතර සාමාන්‍ය තොගේ බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 360 මේ විදිහට ගණනය කළත් වර්ෂයේ දින ගණන තොග පිරවටුම් අනුපාතයෙන් බෙදුවාමත් එකම උත්තරෙම එන්නේ. මේ සූත්‍ර දෙකම මතක තියාගැනීම හොඳයි. මොකද මේ උත්තරේ යන්න බැරි අවස්ථාවක මේකෙන් කියන කමක් නැහැ. මේක යන්න බැරි අවස්ථාවක මේක කියන්න පුළුවන්. පැහැදිලි නේද? එකම උත්තරේ එන්නේ. හොඳයි. තොග පිරවටුම් අනුපාතය ඉහළ යන විට තොග ගබඩාවේ රඳවා ගන්නා කාලය අඩු වෙනවා. ඒ වගේම තොග පිරවටුම් අනුපාතය අඩු වෙන යන විට තොග රඳවා ගන්න කාලය වැඩි වෙනවා. මෙමගින් භාණ්ඩ නිෂ්පාදනය හා විකිණීමේ කාර්යක්ෂමතාවය පිළිබඳව යම්කිසි අදහසක් අපට ඇති කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි දැන් හඳුනාගත්තා පිරවටුම් අනුපාතය නැත්නම් ක්‍රියාකාරී අනුපාත වශයෙන් සැලකන අනුපාත දෙකක්. එකක් තොග පිරවටුම් අනුපාතය හා තොග රැඳවුම් කාලය. ඊට පස්සේ අපි බලමු ණයගැති පිරවටුම් අනුපාතය. තොගේ වගේම ඊළඟට වැදගත් තවත් ආයතනයේ වත්කමක් තමයි ණයගැතිය. ණයගැතිය වර්තමාන විදිහට නම් වෙළඳ ලැබිය යුතු දෑ. ණයගැතියන් හා විකුණුම් අතර සම්බන්ධය ණයගැතියන් විකුණුම් බවට පත්වීමේ කාර්යක්ෂමතාවය මැන බැලීම සඳහා පිළියෙල කරන අනුපාතය අපි කියනවා ණයගැති පිරවටුම් අනුපාතය කියලා. තවත් බොහොම සරලව කිව්වොත් ගිණුම් වර්ෂය තුලදී ණයගැතියන් විකුණුම් බවට පත් වූ වාර ගණන පෙන්눔 කරන අනුපාතය අපි කියනවා ණයගැති පිරවටුම් අනුපාතය කියලා. ණයගැතියන් වර්ෂය තුලදී විකුණුම් බවට පත් වී ඇති වාර ගණන පෙන්눔 කිරීම සඳහා පිළියෙල කරන අනුපාතය. මේ ගණන් බලන්නේ මෙතින් ණයගැති කළමනාකරණය පිළිබඳ යම්කිසි අදහසක් මෙමගින් ලබා ගන්න පුළුවන්. ණයගැති පිරවටුම් අනුපාතයේ පහත සඳහන් ආකාරයට ගණනය කිරීමක් සිදු කරනවා. ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතිය. දැන් ණයගැතියන්ගේ පිරවටුම් අනුපාතය හොයනකොට අපි විකුණුම් වශයෙන් ගන්න මුළු විකුණුම් නෙවෙයි ණයට විකුණුම්. ණයට විකුණුම් වෙනම කර දෙන්න නැත්නම් අපි උපකල්පනය කරනවා සියලු විකුණුම් ණයට කියලා අතර ගන්නවා මුළු විකුණුම් ණයට විකුණුම් සේ හඳුනා ගන්නවා. නැත්නම් අත්පිට විකුණුම් තියෙන අවස්ථාවක අපි ගන්න හැම වෙලාවෙම ණයට විකුණුම්. අත්පිට විකුණුම් කොට සයින් කරන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය ණයගැතිය. සාමාන්‍ය ණයගැතිය හොයාගන්න අර කලින් විදිහටම තමයි අවුරුද්ද මුල ණයගැතිය සහ අග ණයගැතියන්ගේ සාමාන්‍ය. මුල ණයගැතිය ධන අග ණයගැතිය බෙදීම දෙක. යම් අවස්ථාවක මුල ණයගැතිය දිල නැත්නම් අග ණයගැතිය තමයි සාමාන්‍ය ණයගැතිය වශයෙන් ගන්න. මුල ණයගැතිය ධන අග ණයගැතිය බෙදීම දෙක සංඛ්‍යා දෙකක් දාපු නිසා එමෙත අග ණයගැතිය බෙදීම එක. ඒ කියන්නේ උතර අග ණයගැතිය තමයි සාමාන්‍ය ණයගැතිය වෙන්නේ. කොහොම නමුත් ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතිය තමයි ණයගැති පිරවටුම් අනුපාතය කියලා කියන්නේ. හරි නේද?
මෙතින් ණයගැති පිරවටුම අනුපාතය මගින් ණයගැතියන් කී වාරයක් විකුණුම් බවට පත් වූවාද යන්න පෙන්눔 කරයි. පිරවටුම අනුපාතය ඉහළ යන විට හොඳ විකුණුම් කළමනාකරණයක් සහ හොඳ ණයගැති කළමනාකරණයක් ඇති බව පෙන්눔 කරයි. ණයගැති පිරවටුම අනුපාතය භාවිතයෙන් ණයගැතියන්ගේ ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය හොයාගන්න පුළුවන්. ණයගැති පිරවටුම අනුපාතය භාවිතා කරන අපිට ඊළඟ අනුපාතය කියන්නේ ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය හඳුනා ගන්නත් පුළුවන්. සොයා ගන්නත් පුළුවන්. අපි ඊළඟට බලමු ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය. මොකද ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය කියලා කියන්නේ? ව්‍යාපාරයක ණයගැතියන්ගෙන් මුදල් ලැබීමට ගතවන සාමාන්‍ය කාලය. අපි භාණ්ඩ තොගයක් ණයට වික්කහම අපේ ගනුදෙනුකරුවෝ අපේ ණයගැතියෝ අපිට මුදල් ගෙවන්නේ සාමාන්‍යයෙන් කොපමණ කාලයකට වරක්ද? මාසයකට වතාවක්ද? මාස දෙකකට සැරයක්ද? සති 6කට සැරයක්ද? ආදී වශයෙන් ණයගැතියන් භාණ්ඩ ණයට විකුණුවාම ණයගැතියන්ගේ මුදල් ලැබීමට ගතවන සාමාන්‍ය කාලය අපි කියනවා ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය කියලා. ඉතින් ණයගැතියන් සිය ණය ගෙවීම සඳහා සාමාන්‍යයෙන් ගනු ලබන කාල සීමාව මේ මගින් පෙන්눔 කරනවා. ඒකත් අපිට කළමනාකරණයට වැදගත් වෙන තොරතුරක්නේ. බඩු තෝයක් ණයට විකුණුවාම සාමාන්‍යයෙන් මුදල් ලැබීමට ගත වෙන කාලය. ඊයන අපිට අනාගත මුදල් ප්‍රවාහය නෙමෙයි අස්තමින්දු කරන්න පහසුයි. අපි දන්නවා අද බඩු වික්කොත් අහවල් කාලෙත් තමයි මුදල් ලැබෙන්නේ. ඊයන අපේ ඉදිරි අස්තමින්තු කරන්න ප්‍රවාහයන් මුදල් ප්‍රවාහයන් අස්තමින්තු කිරීමට ඉතාමත් වැදගත් අනුපාතයක් මේක. ණය එකතු කිරීමේ කාලය සොයා ගැනීමට අපට ක්‍රම දෙකක් සූත්‍ර දෙකක් භාවිතා කරන්න පුළුවන්. අර තෝක රැඳවුම් කාලය ගණනය කරනවා වගේ. එකක් තමයි ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය ගන්න පුළුවන් වර්ෂයේ දින ගණන නැත්තම් 360 මේකත් අපි ගන්න දින 360ක් කියලා බෙදීම ණයගැති පිරිවැටුම. වර්ෂයේ දින ගණන හෙවත් 360 ණයගැතියන් පිරිවැට ණයගැති පිරිවැටුම අපි හොයා ගන්නවානේ. ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැති පදනම් කරගෙන ඒ වර්ෂයේ දින ගණන හෝ 360 ණයගැති පිරිවැටුමෙන් බෙදුවහම ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය එනවා. හෝ තව ක්‍රමයක් තියෙනවා සාමාන්‍ය ණයගැතිව බෙදීම ණයට විකුණුම වැඩි කිරීම 360. මේක අර ණයගැති පිරවටුම අනුපාතය අනිත් පැත්ත හරවලා තියෙනවා. ණයගැති පිරවටුම අනුපාතය හොයාගන්නේ අපි ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතිවෙන්නේ. ඒක අනිත් පැත්ත. සාමාන්‍ය ණයගැති බෙදීම ණයට විකුණුම් වැඩි කරනවා 360න් වර්ෂ දින ගණනෙන් කියන්නේ. එහෙම කළාම කලින් විදිහට මේ ක්‍රම දෙකෙන්ම එක උත්තරේ එන්නේ. මොකද්ද? ණය එකතු කිරීමට ගතවන සාමාන්‍ය කාලය. ඒ අනුව අපිට පුළුවනි ණයගැතියන්ගේ වයස් සීමාව හඳුනා ගන්න පුළුවන්. ඒ ණයගැතියන්ගේ වයස් සීමාව කියන්නේ ණය කාලයේ වයස් සීමාව. ඒ අනුව බොල් ණය කපහරනවාද අනමාන ණය වෙන් කරනවාද ආදී දේවල් තීරණය කරන්න පහසුයි. පැහැදිලි නේද? බලන්න. ඉතින් ණයගැති පිරවටුම් සහ ණය එකතු කිරීමේ කාලය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් දකින්න පුළුවන්. එකිනෙකට වෙනස් සම්බන්ධයක්. ණය එකතු කිරීමේ ණයගැති පිරවටුම වැඩි නම් ණය එකතු කිරීමේ කාලය අඩුයි. ණයගැති පිරවටුම අඩු නම් ණය එකතු කිරීමේ කාලය වැඩි. හරි ඒකයි මේ කියන්නේ. එනම් පිරවටුම අනුපාතය වැඩි වන විට ණය එකතු කිරීමේ කාලය අඩු වන අතර පිරවටුම අනුපාතය අඩු වන විට ණය එකතු කිරීමේ කාලය වැඩි වේ. ණය කාලය පදනම් කරගනිමින් ණයගැතියන්ගේ වයස් විශ්ලේෂණය ණයගැති වයස් විශ්ලේෂණයද සෑදීම කරන්න පුළුවන්. මෙමගින් කුමන ණයගැතියන් සඳහා සම්මත ණය කාලය ඉක්මවා ඇද්ද බොල් ණය ඉවත් කළ යුතුද අඩමාන ණය වෙන් කිරීම කළ යුතුද යන්න පිළිබඳව තීරණ කිරීමට මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙනවා. ණය එකතු කිරීමේ කාලය. එහෙනම් අපි දැන් ක්‍රියාකාරී අනුපාත 4ක් හඳුනාගත්තා. තොග පිරවටුම් අනුපාතය, තොග රැඳවුම් කාලය, ණයගැති පිරවටුම් අනුපාතය, ණය එකතු කිරීමේ කාලය. ඔය අනුපාත 4 තමයි නව විෂය නිර්දේශයේදී අපට ක්‍රියාකාරී අනුපාත වශයෙන් හඳුනා ගන්න තිබෙන්නේ. ඊට අමතරව මම කලින් සඳහන් කළා වගේ මුළු වත්කම් පිරවටුම නැත්නම් වත්කම් පිරවටුම් අනුපාතයත් අපි හඳුනා ගැනීම කරමු. ඊළඟ ක්‍රියාකාරී අනුපාතයේ වශයෙන් මුළු වත්කම් පිරවටුම. මේකත් ඉතා වැදගත් ක්‍රියාකාරී අනුපාතයක්. මේ අනුපාතය තුළින් මැන බලන්නේ ආයතනයේ වත්කම් ආදායම් ඉපයීම සඳහා විශේෂයෙන් විකුණුම් ආදායම් ඉපයීම සඳහා කොපමණ කාර්යක්ෂමතාවකින් යුතුව භාවිතා කර තිබේද යන්න. ආයතනයේ මුළු වත්කම් සම්පූර්ණ වත්කම් ආයතනයේ ආදායම් ඉපයීමේ කාර්යය වෙනුවෙන් කොපමණ කාර්යක්ෂමතාවයකින් යොදවා තිබේද යන්න මැන බැලීම සඳහා පිළිල කරන අනුපාතය තමයි අපි කියන්නේ වත්කම් පිරවටුම නැත්නම් වත්කම් පිරවටුම අනුපාතය කියලා කියන්නේ. මේ ගණනය කරන්නේ විකුණුම් මුළු විකුණුම් බෙදීම මුළු වත්කම්. ඉතින් ගන්න විකුණුම් කියලා ගන්න මුළු විකුණුම්. අත්පිරු ණයට එක්ක මුළු විකුණුම් බෙදීම මුළු වත්කම්. මේ අනුපාතය අගේ ඉහළ අගයක් එනවා කියන මේක වාර ගණනක් වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉහළ අගයක් ගන්නවා කියන්නේ හොඳ යහපත්. කියන ආයතනයේ වත්කම් විකුණුම් ඉපයීම ආදාය ඉපයීමේ කාර්යය සඳහා හොඳින් භාවිතා කර තිබෙනවා. මේ අනුපාතය පහළට යනවා කියන්නේ අයහපත්.
වත්කම් වල කාර්යක්ෂමතාවය අඩුයි කියන එකයි. මේ අනුපාත ඉහළට යෑම වත්කම් වල කාර්යක්ෂමතාවය වැඩි කියන එකයි. පැහැදිලි නේද? හොඳයි ළමයි අපි එහෙනම් දැන් ක්‍රියාකාරී වත්කම් සියල්ල හඳුනා ගැනීම කළා. අපි දැන් මේ ක්‍රියාකාරී වත්කම් ක්‍රියාකාරී අනුපාත සම්බන්ධ අභ්‍යාසයක් සාකච්ඡා කරමු. ගණන අභ්‍යාස අංක 5. දැන් මෙම අභ්‍යාස තුලින් අපි දැන් මුලින්ම අපි ඔබ දන්නවා එක් එක් අනුපාත වර්ග සඳහා ආවේනික වෙනම අභ්‍යාස කරනවා. ඊට පස්සේ සියලුම අභ්‍යාස වලින් සදුම්ලත් මිශ්‍ර අභ්‍යාස දෙවනුව කරනවා. දැන් මේ තියෙන්නේ ක්‍රියාකාරී අනුපාත සම්බන්ධ අභ්‍යාසයක්. මම ගණන කියවන වරක් අහගන්න. අභ්‍යාස අංක 5. සීමිත දේදුණු සමාගමේ ගිණුම් කාලච්ඡේදය 2020 මාර්තු 31 දිනයේ අවසන් වෙනවා. මෙම වර්ෂයට අදාළව මෙන්න මේ මූල තොරතුරු ඔබට දෙනවා දහස් වලින් සංඛ්‍යා. ණයට විකුණුම් 1,80,000යි, ණයට ගැනුම් 1,08,000යි, 2019 4 තොගේ 16,10යි, වෙළඳ ලැබිය යුතු දෑ හෙවත් ණය ගෙතියු 32,000යි, 2023 31 තොගේ 24,10යි, වෙළඳ ලැබිය යුතු දෑ දාට 28,10යි, මෙහෙම වියදම් 18,10යි. ඉහත තොරතුරු ආධාරයෙන් මෙන්න මේ දේවල් ගණනය කරන්න කියලා කියනවා. 1 විකුණුම් පිරිවැය, 2 සාමාන්‍ය තොගය, 3 තොග පිරටුම් අනුපාතය, 4 තොග රැඳවුම් කාලය, 5 සාමාන්‍ය ණය ගෙතියු, 6 ණය ගෙති පිරටුම් අනුපාතය, 7 ණය එකතු කිරීමේ කාලය. හොඳ අපි අභ්‍යාස අංක 5 ගණන සෑදීම කරමු. විකුණුම් පිරිවැය හොයන්න තියෙන්නේ. කොහොමද අපි විකුණුම් පිරිවැය ගණනය කරන්නේ? ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරනවා සාමාන්‍ය පරිදිමයි. ආරම්භක තොගය මෙතින් 2019 4 තොගේ 16,10යි. එහෙනම් මෙහෙම අපි සංඛ්‍යා රුපියල් 10 වලින් ලියමු. 2019 4 1 තොගය 16,10යි. පහලින් දාන ගැනුම් 1,08,000යි. අපි මේක එකතු කරමු. 14 එකක් ඉතුරු වෙයි. 1 2යි 1,24,000යි. අපි අඩු කරමු අග තොගය 2020 3.31 තොගය කියන අවුරුදු අග තොගය 24,000යි. දැන් උත්තර තමයි විකුණුම් පිරිවැය වෙන්නේ නේද? කීයද? ලක්ෂයයි. විකුණුම් පිරිවැය ලක්ෂය. මොන පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරිය නේද? ගන්න දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා සාමාන්‍ය තොගය. කොහොමද අපි සාමාන්‍ය තොගය ගන්න කිව්වේ? අවුරුදු මුල තොගය දාන අවුරුදු අග තොගය බෙදීම දෙක නේද? සාමාන්‍ය තොගය ගන්න එහෙමයි. ඒතර මුල තොගය ධන අග තොගය බෙදීම දෙක. කීයද මුල තොගය මේ තියෙන්නේ? අවුරුදු මුල තොගය 16,10යි. ධන අවුරුදු අග තොගය 24,10යි. බෙදීම ඉර දෙක. 16,10 24,10 කියන්නේ කීයද? 40,000යි. 40,000 දෙකෙන් බෙදුවම උත්තරේ කීයද? 20,000යි. සාමාන්‍ය තොගය 20,000යි නේද? 16,10 24,10 එකතු කරාම 40,000 40,000 බෙදීම දෙක 20,000යි. එන සාමාන්‍ය තොගය. 3 තොග පිරවටුම් අනුපාතය. තොග පිරවටුම් අනුපාතය හොයාගන්න විදිහ මම අද කිව්වා කොහොමද? විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය නේද? මෙහෙම ලියනවා අපි. තොග පිරවටුම සමානයි විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. අපි දැන් සංඛ්‍යා දිශ කරමු. විකුණුම් පිරිවැය අපි හොයාගත්ත කීයද? ලක්ෂයයි නේද? විකුණුම් පිරිවැය ලක්ෂයයි. බෙදීම සාමාන්‍ය තොගය අපි හොයාගත්ත කීයද මෙතින්? 20,000යි. ලක්ෂය බෙදීම 20,000. උත්තරේ කීයද? 5යි. ලක්ෂය 20,000 5යි. පී කියන්නේ නිකන් 5 කියන වාර 5යි කියලා. තොග පිරවටුම වාර 5යි. එහෙම නැත්නම් 5 වාරයයි. මේක තේරුම මොකද ළමයි? තොගය වර්ෂය තුළ විකුණුම් බවට පත් වෙලා තියෙන වාර ගාන කීයද? 5 වතාවක්. 5 වතාවක් විකුණුම් බවට පත් වෙලා තියෙනවා කියන එක මේ කියන්නේ නේද? තොග පිරවටුම. ඊපස්සේ බලන්න හතරවෙනි ප්‍රශ්නේ තොග රැඳවුම් කාලය.
තොක රැඳවුම් කාලය ගන්න මම සූත්‍ර දෙකක් ඔයාලට කියලා දුන්නා. ඒ දෙකට අපි හදමු එක උත්තරේ එන්නේ. එකක් තමයි මොකද්ද? වර්ෂයේ දින ගණන හෙවත් 360 බෙදීම තොග පිරවටුම් අනුපාතය නේද? මෙහෙම ගමු. වර්ෂයේ දින ගණන 360 බෙදීම තොග පිරවටුම. අපි දැම්මොත් එම සංඛ්‍යා වර්ෂයේ දින ගණන 360යි තොග පිරවටුම් කීයදයි? සලහා ගත්ත කීයද? 5යි නේද? 360 බෙදීම 5. තොර දින කියලා බලන්න අපි. 360 බෙදීම 5 නේද? මේකෙන් උත්තරේ ගන්න පුළුවන් නේ. බලන්න 360 බෙදීම 5. තොර දින 72යි. 72 කියන්නේ දින වලින් එන්නේ දින 72යි. හෝ මෙහෙමත් ගණන් බලන්න පුළුවන්. අනික් ක්‍රමයටත් අපි යන්කෝ. අර තොග පිරවටුම් අනුපාතය හොයන සූත්‍ර අනිත් පැත්ත හරනවා. විකුණුම් පිරවැය බෙදීම සාමාන්‍ය තොගයේ වෙනුවට සාමාන්‍ය තොගයේ බෙදීම විකුණුම් පිරවැය වැඩි කිරීම වර්ෂයේ දින ගණන හෙවත් 360. සාමාන්‍ය තොගය බෙදීම විකුණුම් පිරවැය වැඩි කිරීම වර්ෂයේ දින ගණන හෙවත් 360. දැන් සංඛ්‍යා දැම්මොත් එහෙම සාමාන්‍ය තොගය කීයද? 20000යි. විකුණුම් පිරවැය කීයද? ලක්ෂයයි. වැඩි කිරීම 360. 20000 බෙදීම ලක්ෂය වැඩි කිරීම 360. බලන්න. 20000 බෙදීම ලක්ෂය වැඩි කිරීම 360. උත්තරේ හරිය දින 72යි නේ. උත්තරේ 72යි කියන්නේ දින මේ 72යි. උත්තරේ 72 ඒ කියන්නේ දිනනේ. හරිද? තොග රැඳවුම් කාලේ දින 72. කියන්නේ දවස් 72කට වරක් තමයි තොගේ විකුණුම් බවට පරිවර්තනය වෙන්නේ. හරි නේද? හොඳයි. ඊළඟට අපි ගමු සාමාන්‍ය ණය ගැතියෝ. සාමාන්‍ය ණය ගැතිය හොයාගන්නේ කොහොමද? මුල ණය ගැතිය ධන අග ණය ගැතිය බෙදීම දෙක නේද? මුල ණය ගැතියෝ ණය ගැතිය කිව්වත් හරි වෙනද ලැබෙන දෙයක් කිව්වත් හරි ධන අග ණය ගැතියෝ බෙදීම දෙක. සංඛ්‍යා දිස් කරන්න වර්ෂයේ මුල ණය ගැතිය කීයද මේ තියෙන්නේ? අවුරුදු මුල වෙළඳ ණය ගැතිය 32000යි. ධන අග ණය ගැතිය මේ තියෙන්නේ 38000යි. බෙදීම දෙක. 32000 38000 එකතු කළාම කීයද? 60000යි. 60000 බෙදුවම දෙකෙන් කීයද? උත්තරේ රුපියල් 30000යි. මේ සාමාන්‍ය ණය ගැතිය 30000ක් වෙනවා නේද? 32000 ධන 38000 බෙදීම දෙක. හොඳයි. මේ ප්‍රශ්න පහකට උත්තර දැන් හරියි. අපි ගමු 6 වෙනි උත්තරේ ණය ගැති පිරවටුම් අනුපාතය. කොහොමද හොයාගන්නේ? ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැතිය නේද? ගමු ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැතිය. විභාගෙත් හැමදාම පුරුදු වෙන්න අනුපාතයේ ලියලයි සංඛ්‍යා දාන්න ඕනේ. මුලින්ම සංඛ්‍යා දාන්න එපා. අනුපාතයේ ලියලා සංඛ්‍යා දාන්න. හදිසි සංඛ්‍යාවල ගණනය කිරීමේ දෝෂයක් ආවොත් ඔබට අවශ්‍යයක් වෙන්නේ නැහැ. ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණය ගැතිය. ණයට විකුණුම් කීයද ළමයි? ණයට විකුණුම්. මේ තියෙන 180000යි. සාමාන්‍ය ණය අපි හොයාගත්ත ඉස්සෙල්ලා පෙරවැඩ 30000ක් ආවා. 180000 බෙදීම 30000. ත්‍රිකේ දෙනම් ණය ගැති පිරවටුම් අනුපාතය. වාර වශයෙන් එන්නේ 180000 බෙදීම 30000. බලන්න සුරු කළා. 180000 බෙදීම 30000.
උත්තරේ 6 නේ වාර 6. 6 වතාව. ඒ කියන්නේ වර්ෂය තුළ ණයගැතියන් විකුණුම් බවට පරිවර්තනය වෙලා තියෙන වාර ගණන කීයද? 6යි. හොඳයි. ඊළඟට තියෙනවා ණය එකතු කිරීමේ කාලය. ණය එකතු කිරීමේ කාලය ගන්නත් මම සූත්‍ර දෙකක් කිව්වා. එකම උත්තරේ එන ක්‍රම දෙකක් නේද? එකක් මොකද්ද? වර්ෂයේ දින ගණන බෙදීම ණයගැති පෙරටුම අනුපාතය. කියන්නේ 300ට බෙදීම ණයගැති පෙරටුම අනුපාතය නේද? වර්ෂයේ දින ගණන බෙදීම ණයගැති පිරිවැටුම. අපි ත සංඛ්‍යාංශ කලිමු. වර්ෂයේ දින ගණන කියන අපි ගන්න 360යි නේ. 360 බෙදීම ණයගැති පෙරටුම අපි හොයාගත්ත කීයද? 6යි. 360 බෙදීම 6. බලන්න උත්තරේ. ලේසිම ගන්න පුළුවන් නේ. 360 බෙදීම 6. උත්තරේ දින 60යි. උත්තරේ 60ක් නෙන්නේ. අපි ඒක දින වලින් කියන නිසා දින වර්ෂයේ දින ගණන අපි දැම්මේ 60යි. දින 60ක්. දවස් 60ක් වෙනවා ණයගැතියෙන් පෙරටුම ණයගැති එකතු කිරීමේ කාලය. අපි අනික් ක්‍රමයටත් හොයමු. ණය එකතු කිරීමේ කාලය හොයන අනික් ක්‍රමය මොකද්ද? ණයගැති පෙරටුම අනුපාතය හොයන ක්‍රමය අනිත් පැත්තට හොයනවා. ඒ කියන්නේ ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැති වෙනුවට සාමාන්‍ය ණයගැති බෙදීම ණයට විකුණුම් වැඩි කිරීම 360 නේද? සාමාන්‍ය ණයගැතිව බෙදීම ණයට විකුණුම් වැඩි කිරීම 360. සාමාන්‍ය ණයගැතිව බෙදීම ණයට විකුණුම් වැඩි කිරීම 360. සාමාන්‍ය ණයගැතිව කීදාවේ අපි දන්නවා හරියටම තියෙන. සාමාන්‍ය ණයගැතිව 30000ක්. 30000 බෙදීම ණයට විකුණුම් 1,80,000යි වැඩි කිරීම 360. බලන්න සුළු කළ උත්තරය කීයද කියලා. 30000 බෙදීම 1,80,000 30000 බෙදීම 1,80,000 වැඩි කිරීම 360. උත්තරේ දින 60යි නේ 60යි. කියන්නේ දින 60යි. දෙකේ මේක උත්තරේ නෙමෙයි. මෙහෙම ගියත් මෙහෙම ගියත් ණය එකතු කිරීමේ සාමාන්‍ය කාලය උත්තර එකයි. හරි නේද? හොඳයි. ඔන්න ඔය ප්‍රශ්නේ අපෙන් අහලා තිබුණු කොටස් පිළිතුරු 7ක් අහලා තිබුණා. ඒ පිළිතුරු 4ටම දැන් අපි ගණනය කිරීම කරා. පැහැදිලි නේද? අපි තව අභ්‍යාසයක් කරමු මේ ක්‍රියාකාරී අනුපාත සම්බන්ධව කරන අභ්‍යාසංක 6. කෙටි ප්‍රශ්නයක්. කල්පනී සමාගමේ වර්ෂ දෙකක් සඳහා ගණනය කරන ලද අනුපාත කිහිපයක් පහත දැක්වෙනවා. 2021 වර්ෂය 2020 වර්ෂය. තොග පෙරටුම් අනුපාතයේ වාර 2021 18යි 20 15යි. තොග රැඳවුම් කාලයේ දින 2021 20යි 2024යි. ණයගැති පෙරටුම් අනුපාතයේ වාර 2021 10යි 2020 12යි. ණය එකතු කිරීමේ කාලයේ දින 2021 36යි 2030යි. දැන් ওই තොරතුරු දීලා අපි අහන ප්‍රශ්න 3ක්. ඒ තොරතුරු අධ්‍යයනය කිරීම මගින් 1 තොග අලෙවිය අතින් වඩාත්ම කාර්යක්ෂම වර්ෂය. ණය එකතු කිරීමේ කාලය අතින් වඩාත්ම කාර්යක්ෂම වර්ෂය. ක්‍රියාකාරීත්වය අතින් වඩාත්ම කාර්යක්ෂම ගිණුම් වර්ෂය. තොග අලෙවිය අතින් වඩාත්ම කාර්යක්ෂම ගිණුම් වර්ෂය. කියන්නේ තොග පිරවටුම නේද? ගිය අවුරුද්දේ 15යි මේ අවුරුද්දේ 18යි. 20 15යි 21 18යි. තොග අලෙවිකෙන් තොග ඉතා ශීඝ්‍රයෙන් තොගේ විකුණුම් බවට පත්වීමේ ශීඝ්‍රතාවයනේ. තොග පිරවටුම අනුපාතයෙන් කියන්නේ තොගේ විකුණුම් බවට පත්වන ශීඝ්‍රතාවය. එතකොට 2020 ශීඝ්‍රතාවයේ 15යි 2021 18යි. නම් තොගේ විකුණුම් බවට පත්වීමේ ශීඝ්‍රතාවය වැඩි වර්ෂය මොකද්ද? 2021 වර්ෂය. එහෙනම් අපි උත්තර ලියමු 2021. දෙක ණය එකතු කිරීමේ කාලේ කාර්යක්ෂම සිදු වර්ෂය. ණය එකතු කිරීමේ කාලේ කාර්යක්ෂම සිදු වර්ෂය වෙන බලන්නේ ණය එකතු කිරීමේ කාලය අනුව. ණය එකතු කිරීමේ කාලේ දිනවලින් කිව්වොත් 2020 30යි 2021 36යි. 2020 වසරේ අපි ණයගැතියන්ගෙන් ණය එකතු කරන ගතවන කාලේ දින 30යි 2021 36යි. මේ වර්ෂ දෙක ගත්තොත් එimhe ණය එකතු කිරීමේ කාලය අතින් වඩාත්ම කාර්යක්ෂම මොන වර්ෂයේද? 2020 වර්ෂය නේද? මොකද ණය එකතු කරන ගතවන කාලය අඩුයි නේද? උත්තර 2020 වර්ෂය.
3 ක්‍රියාකාරීත්වය අතින් වඩාත්ම කාර්යක්ෂම ගිණුම් වර්ෂය. දැන් එතින්දී දැන් තොග සම්බන්ධයෙන් ගත්තොත් නම් තොග අලවිය තොග රැඳවුම් කාලය ගත්තොත් එහෙමනම් 2021 වසර හොඳයි. මොකද තොග පිරවුම් අනුපාතය 18ක් තියෙනවා ගිය අවුරුදු 15යි. තොග රැඳවුම් කාලය ගිය අවුරුදු 24යි මේ අවුරුදු 20යි. තොග අතින් ගත්තොත් තොගේ වඩා වේගයෙන්ම කාර්යක්ෂම වෙලා තියෙන 2021 වසරේ. ණයගැතින් සම්බන්ධයෙන් ගත්තොත් ණයගැති පිරිවැටුම 2020 12යි 2021 10යි. ණයගැතියෙන් විකුණුම් බවට පත්වෙච්ච වාර ගණන ගත්තාම 2020ට සාපේක්ෂව 2021 තරමක් අඩුයි. දෙක ණය එකතු කිරීමේ කාලයත් 2020ට සාපේක්ෂව 2021 තරමක් වැඩි. තොර තොගවත්කම සම්බන්ධයෙන් වඩාත්ම හොඳ කාර්යක්ෂමතාවය යොදවලා තියෙනවා 2021 වසර. ණයගැතිවත්කම වඩා කාර්යක්ෂම යෙදලා තියෙන 2020 වසරේ. අපේ යන ක්‍රියාකාරීත්වය අතින් වඩාත්ම කාර්යක්ෂම ගිණුම් වර්ෂය. දැන් ඉතින් අපි ක්‍රියාකාරීත්වය ගත්තාම මේ වත්කම් දෙකනොත් වඩාත්ම ක්‍රියාකාරීත්වය අපි සලකන්නේ තොගේ සම්බන්ධ. තොගය. මොකද තොගේනේ විකුණුම් යන්නේ. තොගේ වික්කම ණයගැතියෙන් ඇති වෙන දෙවනුවනේ. තොග ඉස්සෙල්ලා විකුණ ගන්න එපා. ඒ නිසා ක්‍රියාකාරීත්වය මැනීම සඳහා මේ අනුපාත හතරෙන් අපි උගන්නේ තොග සම්බන්ධ තොග ක්‍රියාකාරීත්වය. තොග ක්‍රියාකාරීත්වය අතින් ගත්තාම වඩාත්ම කාර්යක්ෂම ගිණුම් වර්ෂය මොකද්ද 2021. මොකද 20ට සාපේක්ෂව තොග සම්බන්ධයෙන් 21 වසරේ කාර්යක්ෂමතාවය ඉහළයි. අර 2021 වර්ෂය. හොඳයි. එහෙනම් අපි ඔන්න ක්‍රියාකාරී අනුපාත හඳුනා ගැනීම කළා. හොඳටම අපි එනම් ඊළඟ අනුපාත වර්ගය සාකච්ඡා කරමු. ආයෝජකයන් සඳහා දෙන අනුපාත. මුලින්ම සංකල්ප සිතින් හඳුනා ගමු. අපි ආයෝජකයන්ගේ අනුපාත යටතේ මෙන්න මේ දේවල් අපි කතා බහ කරනවා. ආයෝජකයන් අනුපාත හැඳින්වීම හා වැදගත්කම කතා කරනමු. ඊට පස්සේ ආයෝජකයන් සඳහා දෙන අනුපාත වර්ග අපි දෙකක් තමයි කතා කරන්නේ අපේ නිර්දේශයට අනුව. උසස් පෙළ විෂය නිර්දේශය තුළ කතා කරන්නේ ආයෝජකයන් සඳහා දෙන අනුපාත වර්ග දෙකක් සම්බන්ධයෙන් පමණයි. කොටසක ඉපැයීම හා කොටසක ලාභාංශ. ප්‍රායෝගිකව ආයෝජකයන් සඳහා හදන තවත් අනුපාත තිබෙනවා. නමුත් අපේ විෂය නිර්දේශය අයිති වෙන්නේ දෙකක්. කොටසක ඉපැයීම කොටසක ලාභාංශ. මේවා ගණනය කරන ආකාරය කතා කරනවා. ඒ වගේම පෙර වර්ෂ හා වෙනත් ව්‍යාපාර සමග සංසන්දනය කිරීමත් අපි සාකච්ඡා කිරීම කරනවා. හොඳයි. අපි ඉස්සරහම බලමු ආයෝජකයන්ගේ අනුපාත කියලා කියන්නේ මොකක්ද? තමයි සමාගමකට නැත්නම් ව්‍යාපාරයකට මුදල් යොදවීම කරනවා ප්‍රධාන වශයෙන්ම කොටස් හිමියන්, ඒ වගේම නහිමියන්. මේගොල්ලෝ තමයි සම්පත් ආයෝජනය කරන්නේ. එතන මේ ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරන මේ ආයෝජකයන්ගේ උදෙසා ආයෝජකයන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ මැන බැලීම සඳහා පිළිල කරන අනුපාත අපි කියනවා ආයෝජකයන්ගේ අනුපාත කියලා. මොකද ආයෝජකයන් සඳහා ඒ කියන්නේ ආයෝජකයන් දැනගන්න අවශ්‍යයි ඒගොල්ලන් යොදවා ඇති මුදල් වලට කොයිතරම් ප්‍රතිලාභයක් සමාගමෙන් ලැබෙනවද කියන එක. ඒතර ඒගොල්ලන්ගේ යොදවා ඇති අරමුදල් වලට සාපේක්ෂව ප්‍රතිලාභ කොයි ආකාරයෙන් වර්ධනය වෙලාද නැද්ද කියන එක දැන ගැනීමට අවශ්‍යයි. ඒ අනුව තමයි ආයෝජකයන්ට යම් යම් තීරණ ගන්න පුළුවන්. තවදුරටත් මේ සමාගමේ මුදල් ආයෝජනය කරනවාද? තව නව කොටස් මිලදී ගැනීම කරනවාද? එහෙම නැත්නම් තියෙන කොටස් විකිණීම කරනවාද? අනාගතයේ මේ සමාගමේ කොටස් වල මිල ඉහළ යාමේ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? වෙන දේවල් අපිට මේ ආයෝජකයන් සඳහා හදන ප්‍රතිලාභ අනුපාත තුලින් ආයෝජකයන් වෙනුවෙන් පිළිල කරන අනුපාත තුලින් අපේක්ෂා කරන්න පුළුවන්. මේ බලන්න. ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ මූලික පරමාර්ථය වන්නේ තම ආයෝජන සඳහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමයි. ව්‍යාපාරයක් එම අරමුණු කොතෙක් දුරට ඉටු කර තිබේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පිළිල කරන අනුපාත අපි කියනවා ආයෝජකයන් සඳහා පිළිල කරන අනුපාත කියලා. මෙම අනුපාත වලින් සිදුවන්නේ සමාගමේ ලාභදායීත්වය හා ඉපැයුම කොටස් හිමියන්ගේ හෝ නහිමියන්ගේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කිරීමයි. මෙම අනුපාතවල ඇති සුවිශේෂතාවය වන්නේ ගණකාධිකරණ දත්ත කොටස් වෙළඳපොලේ දත්ත සමග බොහෝ විට සම්බන්ධ කර ඉදිරිපත් කිරීමයි. මූල ප්‍රකාශ වලින් ඉදිරිපත් කරන දත්ත වගේම කොටස් වෙළඳපොලෙන් ලබා ගන්න දත්ත කොටසක වෙළඳ මිල වගේ දේවල් අපි කොටස් වෙළඳපොලෙන් ගන්නෙ. සමග ඉදිරිපත් කිරීමක් කරනවා. ආයෝජන අනුපාත අනාගත ආයෝජකයින්ට මෙන්ම වර්තමාන ආයෝජකයින්ටද වැදගත් වේ. එනම් තිබෙන ආයෝජන විකුණනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා නව කොටස් වල මුදල් යොදවනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ආයෝජන අනුපාත ආයෝජකයින්ට වැදගත් වෙනවා.
පැහැදිලි නේද? හොඳයි. ආයෝජන අනුපාත මගින් ව්‍යවසායකයෙකුට ලබාගත හැකි ප්‍රධාන ප්‍රයෝජන. මේ ආයෝජකයන් සඳහා හදන අනුපාත තුළින් ව්‍යවසායකයෙකුට ලබා ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රයෝජන කීපයක් මම ගොනු කරලා තිබෙනවා. එක, ව්‍යාපාරයේ අනාගත ආයෝජකයින්ට ඇති ඉඩ ප්‍රස්ථා හඳුනාගත හැකිවීම. ආයෝජකයන් අනාගතයේ මුදල් යෙදවීම සම්බන්ධ ඇති ඉඩ ප්‍රස්ථාවන හඳුනා ගන්න පුළුවන් ආයෝජකයන් අනුපාත තුළින්. දෙක, තරගකාරී ව්‍යාපාරවල අනුපාත සමග සැසඳීමෙන් වෙළඳපොලේ සිය සමාගමේ කොටස්වල මිල පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. තරගකාරී වෙළඳ සමාගම් සමග මිල ගණන් සමග සැසඳීම තුළින් අපේ ආයෝජනවල මිල ගණන් අනාගත තත්ත්වයන් හඳුනා ගැනීම හැකියාවක් තිබෙනවා. අනාගත ව්‍යාපෘති පිළිබඳ නිගමනය කිරීමට මඟ පෙන්වයි. අනාගත මුදල් ආයෝජනයන් පිළිබඳව මඟ පෙන්වීම කරන මේ හරහා. පැහැදිලිද? හොඳයි. ආයෝජකයන් සඳහා පිළිල කරන අනුපාත වර්ග. මම කිව්වා ආයෝජකයන් සඳහා පිළිල කරන අනුපාත කිහිපයක් තිබුණත් අපගේ විෂය නිර්දේශයට අයිති වන්නේ ප්‍රධාන අනුපාත දෙකක් ගැන. එකක් තමයි කොටසක ඉපැයීම, අනික කොටසක ලාභාංශය. අපි අර මුලින්ම හඳුනාගමු කොටසක ඉපැයීම. ළමයි කොටසක ඉපැයීම මැන බලන්නේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා. ගිණුම් කාලච්ඡේදය තුලදී ඉපැයූ ලාභයෙන් සාමාන්‍ය කොටසක් සඳහා වන ඉපැයීම කොතරම්ද? එක සාමාන්‍ය කොටසක් වෙනුවෙන් ගිණුම් කාලච්ඡේදයේ ඉපැයීම කොතෙක්ද කියන එක මැන බැලීම සඳහා පිළියෙල කරන අනුපාතය අපි හඳුන්වනවා කොටසක ඉපැයීම කියලා. මේක ඉතාමත් වැදගත්. මේක පිළියෙල කරන සාමාන්‍ය කොටස් අය සඳහා පමණයි. ඒගොල්ලෝ සැබෑ අයිතිකරු, සමාගමක සැබෑ අයිතිකරු කියන සාමාන්‍ය කොටස් හිමියෝනේ. ඒ අනුව එක් සාමාන්‍ය කොටසක් සඳහා වන ඉපැයීම කොතෙක්ද? ගිණුම් කාලච්ඡේදයේ සාමාන්‍ය කොටසක් සඳහා වූ ඉපැයීම කීයද කියන එක. මේ මැන බැලීම සඳහා අපි ගන්නවා ඉලක්කම් දෙකක්. එකක් තමයි ගිණුම් කාලච්ඡේදය තුලදී සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදහැරීම සඳහා තිබෙන ලාභය. බෙදීම සාමාන්‍ය කොටස් ගණන. ගිණුම් කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් සඳහා බෙදීමට තිබෙන ලාභය බෙදීම සාමාන්‍ය කොටස් ගණන සමානයි කොටසක ඉපැයීම. දැන් මෙතින්දී සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදීම සඳහා තිබෙන ලාභය කියලා කියන්නේ දැන් ඔබ දන්නවා ආදායම් ප්‍රකාශනයේ ලාභය තියෙනවනේ තැන් කීපයක. මොනවද? අපි ගතොත් විකුණුම් ඍණ විකුණුම් පිරිවැය දල ලාභය. ඒකට වෙනත් ආදායම් සහ මෙහෙයුම් වියදම් අඩු කළාම බදු පෙර ලාභය. ඊට පස්සේ බදු අඩු කළාම කාලච්ඡේදයේ සුද්ධ ලාභය. ඒකට වෙනත් විස්තීර්ණ ආදායම් ගලපුවාම මුළු විස්තීර්ණ ආදායම්. මෙතෙන්දී සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභය කියලා අපි ගන්නෙ මුලින්ම ගන්නේ කාලච්ඡේද ලාභය. කාලච්ඡේද ලාභය කියන්නේ බදු පසු ලාභය. කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් ගලප ගන්න කලින් ලාභය. ඒක තමයි නියම ඉපැයීම කියන්නේ. මෙතින්දි ළමයි සමාගමේ කොටස්කරුවන් අතර සාමාන්‍ය කොටස් හිමියන්ට අමතරව වර්ණීය කොටසුත් ඉන්නවා නම් ඔය කාලච්ඡේදයේ ලාභය තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට වර්ණීය කොටස් හිමියන්ට දෙගොල්ලන්ටමයි. ඔය කියන්නේ වර්ණීය කොටස් හිමියන්ට ස්ථිර ලාභාංශයක් අයින් වෙනවා. ස්ථිර ලාභය ඇති සාමාන්‍ය කොටස් හිමියන්ට. ඒතර සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි ලාභය හොයාගන්න මෙතින් කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් සඳහා හිමියන්ගේ ලාභය හොයාගන්නේ කාලච්ඡේදයේ ලාභයෙන් අඩු කරන්න ඕනේ වර්ණීය කොටස් හිමියන්ට හිමි ලාභාංශය. හැබැයි වර්ණීය කොටස් හිමියෝ ඉන්නවනම් වර්ණීය කොටස් නොතිබේ නම් වර්ණීය කොටස් නිකුත් කිරීමක් සමාගම කර නොමැති නම් සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභය කියලා කියන්නේ කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය කියන්නේ බදුපසු ලාභය. පැහැදිලිද? තොර කොටසක ඉපීම ගැන්නේ අපි සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ගන්න පදනම් කරගන්න ඉලක්කම් දෙක මොකක්ද? එක සාමාන්‍ය කොටස් හිමියන් සඳහා බෙදහැරීමට තිබෙන ලාභය නොහොත් කාලච්ඡේදයේ ලාභයෙන් වර්ණීය ලාභාංශ තිබෙනවා නම් වර්ණීය ලාභාංශ අඩු කරන්න. නැත්නම් කාලච්ඡේදයේ ලාභය. බෙදීම සාමාන්‍ය කොටස් ගණන. සාමාන්‍ය කොටස් සංඛ්‍යාව. එහෙම තමයි අපි කොටසක ඉපීම ගන්න. දැන් මේ කොටසක ඉපීම අගේ වැඩි වෙන්න ආයතනයේ හොඳ ලාභදායීත්වයක් පෙන්වුම් කරනවා වගේම ආයතනයේ කොටස් හිමියන්ට හොඳ ප්‍රතිලාභයක් හිමි බව පේනවා. කොටස් හිමියන්ගේ ඉපීම හැකියාව වැඩි වෙලා තියෙනවා. පෙර වර්ෂයට සාපේක්ෂව මේ අවුරුද්දේ කොටසක ඉපීම වැඩි කියලා කියන්නේ ඒ කියන්නේ කොටස් හිමියන්ට ශක්තිමත්. කොටස් හිමියන් සඳහා ලැබෙන ප්‍රතිලාභය ශක්තිමත්. ආයතන කොටස් හිමියන් වෙනුවෙන් උපයන ලාභය වැඩි. ඒක අඩු වෙනවා කියන එක අනිත් පැත්ත. එහෙනම් කොටස් හිමිය දැනගන්න ඕනේ තමන්ගේ එක් කොටසක් සඳහා සමාගම කොයිතරම් මුදලක් අවුරුද්දකට උපයනවද කියන එක. හොඳයි. දෙවෙනි එක තමයි කොටසක ලාභාංශය. කොටසක ලාභාංශයෙන් ප්‍රකාශ වන්නේ එක් කොටසක් වෙනුවෙන් වර්ෂය තුල ලැබුණු ලාභාංශය. එක් කොටසක් සඳහා වූ ලාභාංශය.
ඒ ගණන් බලන්න සොයා ගැනීම සඳහා ගණන් බලන මේ සංඛ්‍යා පදනම් කරගෙන සාමාන්‍ය කොටස් හිමියන් සඳහා වර්ෂය තුළදී බෙදහැරි ලාභය බෙදනවා සාමාන්‍ය කොටස් ගණනින්. ඉතින් වර්ෂය තුළ සාමාන්‍ය කොටස් සඳහා බෙදා දී ඇති ලාභය බෙදීම සාමාන්‍ය කොටස් ගණන. කොච්චර ලාභාංශ සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදා දීලා තියෙනවද? ඒක කොටස් සංඛ්‍යාවෙන් බෙදුවහම එක් කොටසක් සඳහා වූ ලාභාංශය එනවා. ඒ කොටසක ලාභාංශය. ඒතර මේ උඩින් මත තියාගෙන පදනම් කිරීම ලක්ෂණ දෙකක්. කොටසක ඉපීම ගණනය කිරීම සඳහා පාදක කරගන්නේ කාලච්ඡේදයේ ලාභය. සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි ලාභය. කොටසක ලාභාංශය සඳහා පාදක කරගන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදා හැරි ලාභය. හිමි ලාභයෙන් සම්පූර්ණ විසර්ජනය කරන්නේ නැහැ නේ. හිමි ලාභයෙන් ලාභාංශ වශයෙන් බෙදා හැරි ප්‍රමාණය සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදීම සාමාන්‍ය කොටස් ගණන. මේ දෙකේදීම බෙදන්නේ සාමාන්‍ය කොටස් ගණන තමයි. උඩට දාන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි ලාභය කොටසක ඉපීම සෙවීමේදී කොටසක ලාභාංශය හැවීමේදී සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදා හැරි ලාභය බෙදීම කොටස් ගණන. පැහැදිලිනේ? ඔය ආකාරයට තමයි කොටසක ලාභාංශය ගණනය කිරීම කරන්නේ. හොඳ අපි අභ්‍යාසයක් කරලා බලමු. බලන්න අභ්‍යාස අංක 7. මම ගණන කියවන්නම්. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත සඳහන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය සීමා සහිත උපුලි සමාගමෙන් උපුටාගෙන තිබෙනවා. උපුලි සමාගමෙන් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය උපුටාගෙන තිබෙනවා. රුපියල් 10 වලින් සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගරණ සංචිතය පොදු සංචිතය රඳවාගත් ඉපීම් එකතුව. මුලින්ම තියෙනවා 2019 4ක ශේෂය 10 10 3 10 2010 එකතුව 16 10යි. මුළු විස්තීර්ණ ආදායම තුළ ප්‍රත්‍යාගරණ සංචිතයක් වෙන්නම් කරනවා 10ක රඳවාගත් ඉපීම් 4000යි එකතුව 5000යි. පොදු සංචිතය මාරු වීමක් වෙන්නම් කරනවා රඳවාගත් ඉපීම් වලින් 500ක්. ගෙව් ලාභාංශ තියෙනවා රඳවාගත් ඉපීම් වලින් 10ක් අඩු වෙලා තියෙනවා. ඊළඟ 2023 අවසන් ශේෂයෙන් ඔබට දෙනවා. 2023 දිනට කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 20යි කියලා කියනවා. ප්‍රතිෂ්ඨාව අගය. අවශ්‍ය වන්නේ මෙන්න මේ දේවල් ගණනය කරන්න කියනවා. එක සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන්ට 2020 වසර සඳහා වූ කොතරම් ලාභයක් බෙදා දීමට හැකිද? සාමාන්‍ය කොටස් හිමියන්ට කොයිතරම් ලාභයක් බෙදා දෙන්න පුළුවන්ද? දෙක සමාගමේ සාමාන්‍ය කොටස් ගණන කවරේද? තුන කොටසක ඉපයීම් ප්‍රමාණය කීයද? කොටසක ඉපයීම. හතර කොටසක ලාභාංශය කීයද? ප්‍රශ්න 4ක් අපෙන් අහනවා. දැන් පිළිතුරු සොයමු. මුලින්ම එක සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදා දී හැකි ලාභය. දැන් බලන්න මේ ගානේ මුලින්ම වර්ණීය කොටස් හිමියෝ ඉන්නවද? නැහැ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ තියෙන සාමාන්‍ය කොටස් පමණයි. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් හිමියන් විතරයි ඉන්නේ. දැන් මම කිව්වා ඉස්සෙල්ලා කොටසක ඉපීම ගන්නකොට අපි ගන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි ලාභය. සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදහැරියගේ ලාභය කියන්නේ කාලච්ඡේදයේ සුද්ධ ලාභය. ඍණ වර්ණීය ලාභාංශ වර්ණීය ලාභාංශ නැත්නම් කාලච්ඡේදයේ ලාභය. දැන් මෙතෙන්ද මේ බලන්න කාලච්ඡේදයේ ලාභය කොහොමද රඳවාගත ඉපීම වල අවුරුදු මුල ශේෂ්ඨ තියෙනවා 4000ක් වර්ෂයේ 4000ක් මාරු වෙලා තියෙනවා 500ක් සංචිතර මාරු කරලා තියෙනවා ලාභාංශ 10ක් ගන්න තියෙනවා අග 3500යි. ඒත් මුළු විස්තීර්ණ ආදායම කිව්වහම 5000ක් තිබිලා තියෙනවා. මුළු විස්තීර්ණ ආදායම 5000යි එකෙන් 10ක් ප්‍රත්‍යාගන ලාභයක් කාලච්ඡේදයේ ඉපීම 4000යි. ඒතර අපි මොකද්ද ගන්නෙ? කාලච්ඡේදයේ ලාභය කියලා ගන්නෙ මොකද්ද? මේ 5000ද 10ද 4000ද? 4000. මෙන්න මේ 4000 තමයි අපි කියන්නේ කාලච්ඡේදයේ ලාභය කියලා. ඒකෙන් වර්ණීය ලාභාංශ තිබ්බන එක අයින් කරන්න ඕන. වර්ණීය ලාභාංශ නැහැනේ. එහෙනම් කොටසක ඉපීම සාමාන්‍ය කොටස් හිමියන්ගේ ඉපීම වෙන්නේ සියලුම කොටස් හිමියන්ගේ ඉපීම වෙන්නේ කීයද? 4000යි. ඒ වගේ මේක කොටස් ගණන බෙදුවම කොටසක ඉපීම වෙනවා. නමුත් අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා 2020 දිනෙන් අවසන් වසර සඳහා කොතරම් ලාභ ප්‍රමාණයක් බෙදා දී හැකිද? උත්තරේ රුපියල් 10 වලින් කිව්වොත් 4000යි. මේකට තව බින්දුවක් එකතු වෙනවානේ. එහෙනම් අපි බලන්න උත්තරය අහමු. බලන්න උත්තර අපෙන් අහන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදී හැකි ලාභය. උත්තරේ මේකනේ 4000ට තව බින්දුවක් එකතු වෙන්න ඕනේ නේද? අපේ උත්තර රුපියල් කීයද? මිලියන 4ක් නේද? ලක්ෂ 40ක් මිලියන 4ක් සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදා දී හැකි ලාභයක් වශයෙන් තියෙනවා. දෙක සාමාන්‍ය කොටස් ගණන කීයද? සාමාන්‍ය කොටස් ගණන කොහොමද අපි ගන්නෙ? සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනා තියෙනවා 10 10 තව බින්දුවක් එකතු වෙන්න එපා. ඒතර මිලියන 10ක් තියෙනවා.
කොටසක ප්‍රතිෂ්ඨාව කීයද? රුපියල් 20යි. එහෙනම් සාමාන්‍ය කොටස් ගණන ගන්නේ මුළු සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාර්ථනය බෙදෙනවා කොටසක ප්‍රතිෂ්ඨාවෙන් නේද? මෙහෙමයි සාමාන්‍ය කොටස් ගණන ගන්නේ. ප්‍රකාශිත ප්‍රාර්ථනය බෙදීම කොටසක ප්‍රතිෂ්ඨාව. මම මෙතන ඉස්සරකටත් මම මෙතන මිලියන 40 කියන්නේ මොකද්ද? කාලච්ඡේදයේ ලාභය. කරලා යන්නම් කාලච්ඡේදයේ ලාභය. සාමාන්‍ය කොටසෙන් හිමි ලාභය වෙන්නේ ඒක නේද? ඒත් ප්‍රකාශිත ප්‍රාර්ථනය බෙදීම කොටස් ගණන. උතර බලමු ප්‍රකාශිත ප්‍රාර්ථනය කීයද ආවේ? ප්‍රකාශිත ප්‍රාර්ථනය තිබ්බ මේ තියෙන්නේ 10 10ට තව බින්දුවක් දාන්න ඕනේ 10.6යි 10.6 බෙදීම කොටසක ප්‍රතිෂ්ඨාව කීයද? එක් කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 20යි නේද? ඒතකොට කොටස් ගණන වෙනවා. කොටස් ගණන මේකට මේ බින්දුව කැපුණා. ඒතකොට 1.6 බෙදීම 2. එතකොට කීයද? අපි හරියටම ගමු. 10.6 බෙදීම 20 නේද? 10.6 බෙදීම 20. උත්තරේ ලක්ෂ 5යි. කොටස් ගණන කියනවා ලක්ෂ 5ක්. මෙන්න උත්තරය. සාමාන්‍ය කොටස් ගණන කීයද? ලක්ෂ 5යි. කොටසක ඉපයීම. කොටසක ඉපයීම කොහොමද අපි හොයන්නේ? කාලච්ඡේදයේ ලාභය. දැන් මෙතන පැහැදිලි සාමාන්‍ය කොටස් ඉපෙන බෙදලා තියෙන කාලච්ඡේදයේ ලාභය කියලානේ. ඒතර කාලච්ඡේදයේ ලාභය බෙදීම කොටස් ගණන නේද? කොටසක ඉපයීම. කාලච්ඡේදයේ ලාභය බෙදීම සාමාන්‍ය කොටස් ගණන. නේද? ඒ කියන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි ලාභයේ බෙදීම කොටස් ගණන. සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි ලාභය කියලා මේ ගණන සාමාන්‍ය මේ කාලච්ඡේද ලාභය. તો කාලච්ඡේද ලාභය කීදාවේ මිලියන 4යි නේ. මිලියන 4 බෙදීම සාමාන්‍ය කොටස් ගණන කීයද? ලක්ෂ 5යි. එතකොට 4.6 බෙදීම ලක්ෂ 5. 5.5. එහෙනම් කොටසක ඉපයීම රුපියල් කීයද? 8යි නේද? උත්තරේ රුපියල් 8යි. එක් කොටසක ඉපයීම රුපියල් 8ක් තියෙනවා. ලක්ෂ 40ක් උපයලා තියෙනවා ලක්ෂ 5ක කොටස් හිමියෝ. එක් කොටසක ඉපයීම රුපියල් 8ක් තියෙනවා නේද? හොඳයි. හොඳා ගියා. ඊළඟට තියෙනවා කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය හොයාගන්නේ කොහොමද අපි? සාමාන්‍ය කොටස් හිමියට හිමි ලාභාංශ බිදු ලාභාංශය බෙදන්න ඕනේ. සාමාන්‍ය කොටස් කරන්නේ නේද? ගෙව් ලාභාංශ තියෙනවා 1000ක්. 1000 වලින් තව බින්දු 3ක් එකතු කරන්න ඕනේ නම් ඒක බෙදෙනවා කොටස් ගානේ. ලාභාංශය බෙදෙනවා කොටස් ගානේ. ගන්නවා ලාභාංශ බෙදීම කොටස් ගණන. කීයද ලාභාංශය ආවේ? 10.3යි නේද? 10.3යි. 10.3යි. බෙදීම කොටස් ගණන කීයද ආවේ? ලක්ෂ 5යි. දැන් බලන්න සොළු කරලා උත්තරේ කීයද හරියට? 10.3යි මිලියනයි නේද? මිලියනයක් තියෙනවා බෙදීම කොටස් ගණන ලක්ෂ 5යි. 5.5යි. උත්තර එනවා රුපියල් 2ක් නේද? කොටසක ලාභාංශය නම් රුපියල් කීයද? එක් කොටසකට මේ අවුරුදු ලාභාංශ වශයෙන්
ගෙවලා දෙනවා රුපියල් කීයද? දෙකක්. කොටසක ඉපෙීම තියෙනවා රුපියල් 8ක්. එක් කොටසක් වෙනුවෙන් උපයලා තියෙනවා රුපියල් 8ක්. රුපියල් 8න් රුපියල් 2ක් තමයි ලාභාංශ වශයෙන් දීලා තියෙන්නේ. ඒ වගේ 4 ගුණයක් ගෙවන හැකියාව තියෙනවා සමාගමට තියෙනවා. පැහැදිලි නේද? හොඳයි අපි ආයෝජකයන් සඳහා හදන අනුපාත හඳුනා ගැනීම සඳහා තව අභ්‍යාසයක් බලමු. ගන්න අභ්‍යාස අංක 8 කෙටි අභ්‍යාසයක්. සමාන ස්වභාවයේ සමාගම් දෙකක ගිණුම් කරන අනුපාතය ඇසුරින් පහ සඳහන් තොරතුරු ඔබට දීලා තියෙනවා මෙන්න මෙහෙම. X සමාගම Y සමාගමක සමාගම් දෙකක් මුලින්ම දෙන 2024 1 දිනට කොටසක ඉපීම 2020 4 රුපියල් 24.75ක් තියෙනවා X සමාගම Y සමාගම රුපියල් 18.25යි. කොටසක ලාභාංශය රුපියල් X සමාගම රුපියල් 10.50යි Y සමාගම 10.50යි. සාමාන්‍ය කොටස් ගණන X සමාගමේ තියෙනවා කොටස් සංඛ්‍යාව 20000ක් Y සමාගමේ තියෙන කොටස් 10000ක්. අවශ්‍ය වන්නේ ප්‍රශ්න දෙකක් ඔබෙන් අහනවා. 1 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා එක් සමාගමේ කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න. කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න කියලා කියනවා. හරිද? 2 මුදල් ආයෝජනය කිරීමට වඩා සුදුසු සමාගම කුමක්ද? හේතු සහිතව දක්වන්න. ප්‍රශ්න දෙකක් අහනවා. හරි. දැන් අපි ඉස්සලාම ප්‍රශ්නයක් එකට උත්තර දෙලෙමු. කාලච්ඡේදයේ ලාභය හොයන්න කියලා මේ තියෙන තොරතුරු වලින්. මෙහෙම දාගම් පිළිතුරු 1 කියලා කාලච්ඡේදයේ ලාභය සීම X සමාගම Y සමාගම. ලාභය හොයාගන්න පුළුවන් ක්‍රමය මොකක්ද? ලාභය දැන් මෙතන දීලා තියෙන තොරතුරු මේවනේ කොටසක ඉපීම තියෙනවා කොටසක ලාභාංශ තියෙනවා සාමාන්‍ය කොටස් ගන්න දෙනවා. කොටසක ඉපීම ගන්න කොහොමද? කාලච්ඡේදයේ ලාභය බෙදීම කොටස් ගන්න නේද? කාලච්ඡේදයේ ලාභය වර්ණීය කොටස් නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඒතර කාලච්ඡේදයේ ලාභය කොටස් ගන්න බෙදුවා තමයි කොටසක ඉපීම එන්නේ. එහෙනම් කොටසක ඉපීම කොටස් ගන්න වැඩි කළා මොකක්ද එන්නේ? කාලච්ඡේදයේ ලාභය. එහෙනම් අපිට කාලච්ඡේදයේ ලාභය ගන්න වෙන්නේ කොටසක ඉපීම වැඩි කරන්න වෙනවා කොටස් සංඛ්‍යාවෙන් නේද? මෙහෙම දාගමු. කොටසක ඉපීම වැඩි කිරීම කොටස් ගණන. අපිට එක් සමාගමේ කාලච්ඡේදයේ ලාභය හොයාගන්න පුළුවන්. එතකොට දැන් බලන්න එක් සමාගමේ කොටසක ඉපීම කීයක් තියෙනවද බලන්න. එක් සමාගමේ තියෙන 24.75ක් කොටස් ගණන 20000යි නේද? එහෙනම් 24.75 වැඩි කිරීම කොටස් සංඛ්‍යාව කීයද? 20000යි. මම මේ අතර ගන්න ඉඩ මදි නිසා 24.75 වැඩි කිරීම 20000. හරි නේද? එතන අපි බලන්න උත්තරේ කී දෙන්නේ කියලා 24.75 වැඩි කිරීම 20000. උත්තරය 4,95,000යි නේද? රුපියල් 4,95,000යි. කාලච්ඡේදයේ ලාභය එක් සමාගමේ. හරි? හොඳයි. අපි මේ ගගමු. ඊට Y සමාගම බලන්න. Y සමාගම කොටසක ඉපීම කීයද? 18.25යි. කොටස් සංඛ්‍යාව 10000යි. එතකොට 18.25 වැඩි කිරීම කොටස් සංඛ්‍යාව 10000යි. ඒකත් බලමු. 18.25 වැඩි කිරීම 10000 නේද? ලේසිම ගන්න පුළුවන් ඉතින් 18.25 වැඩි කිරීම 10000. උත්තරේ 1,82,500යි. 1,82,500යි. ඔන්න අපි එක් සමාගමේ කාලච්ඡේදයේ ලාභය ගණනය කිරීම කළා. කොටසක ඉපීම පදනම් කරගෙන කොටසක ඉපීම වැඩි කරාම කොටස් සංඛ්‍යාවෙන් කාලච්ඡේදයේ ලාභය එනවා නේද? හරි. ඊළඟට ප්‍රශ්නක දෙකකින් අපින් අහනවා මුදල් ආයෝජනය කිරීමට වඩා සමාගම මොකක්ද? හේතු සහිත දක්වන්න. මුදල් ආයෝජනය කරන වඩා සුදුසු සමාගම මොකක්ද? දැන් මේ තොරතුරු වුණ අපිට පේනවා එක් සමාගමේ කොටසක ඉපීම වැඩි Y සමාගමට වඩා. එක් කොටසයි හිමියෙකු සඳහා වන ඉපීම Y සමාගමේ 18.25යි එක් සමාගමේ 24.75යි. කොටසක ලාභාංශ දෙන දෙගොල්ලෝම එක සමාන ගාණ තමයි ගෙවලා තියෙන්නේ. නමුත් ලාභාංශ දෙගොල්ලෝ එක සමාන ගාණ ගෙවුවට කොටස් හිමියක පැත්තෙන් වඩා ශක්තිමත් එක් සමාගම. මොකද ඉපීම තියෙනවා 24.75 එක් කොටසක් වෙනුවෙන්. Y සමාගමේ තියෙන 18.25
25යි. නිසා මුදල් ආයෝජනය කරනවා නම් දැන් දෙකම ලැබෙන ලාභාංශයක වුණාට මුදල් ආයෝජනය කිරීමට වඩාත්ම සුදුසු සමාගම මොකද්ද? එක් සමාගමකට හේතුව කොටසක ඉපැයුම් අනුපාතයේ Y සමාගමට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීම නේද? එහෙනම් මෙහෙම ලියමු උත්තරේ මුදල් ආයෝජන සඳහා යෝග්‍ය සමාගම. උත්තරේ එක් සමාගම වේ. හේතුව අපි ලියමු කොටසක ඉපැයුම Y සමාගමට සාපේක්ෂව ඉහළ අගයක් පෙන්නුම් කිරීමයි. පැහැදිලිද? හොඳයි. අපි එහෙනම් ඔය අභ්‍යාසයත් එක්ක ආයෝජකින් අනුපාත හඳුනා ගැනීම කියන කොටස අවසන් කළා. අපි මේ වන විට ගිණුම් කර අනුපාත කියන පාඩමට අදාළව ගිණුම් කර අනුපාත වර්ග 5ම හඳුනාගෙන තිබෙනවා. ද්‍රවශීලතා අනුපාත, ඒ වගේම තෝල්න අනුපාත, ඒ වගේම ලාභදායීත්ව අනුපාත, ඒ වගේම අපි අද හඳුනාගත්ත මේ ඒකකයේ තුලින් ක්‍රියාකාරී අනුපාත සහ ආයෝජකින් අනුපාත. අපි ඊළඟ ඒකකයේ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අනුපාත වර්ග 5ම මිශ්‍ර කරලා එන අභ්‍යාස සාකච්ඡා කරමු.